අයිබෝන් පෑබර අනාගතයකට ආශිර්වාදෙමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත තවත් ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට විශේෂයෙන් සූර්යයා ඒවත් රවි ග්‍රහයාගේ රාශි මාරුව අපි සංක්‍රාන්තිය කියලා හඳුන්වනවා. ඉතින් සූර්යයාගේ මේ සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ ජූලි මාසේ 16 වෙනිදා කටක රාශියට. ඉතින් මේ කටක රාශියට සිදු කරන මේ සංක්‍රාන්තිය සිදු කරනු ලබන වේලාව වන්නේ ශනිදා දවසක් සෙන්සුරාදා දවසක් රාත්‍රී 10:54 තමයි යෙදී පවතින්නේ. ඉතින් මේ සංක්‍රාන්තිය සිදු කරන කාලය තුලදී යම් හෝරා කීපයක් අපි ඉන් පෙර සහ පසු අතරිනවා සංක්‍රාන්ති කාලය විදිහට සංක්‍රාන්ති සමය විදිහට. ඉතින් ඒ කාලය විදිහට පවතින සවස ඒ කියන්නේ 16 වෙනිදා සවස 4:33 සිට ඊට පසුදා අලුයම 5:21 දක්වා පවතින කාලය තුල සියලු සුබ වැඩ සහ දීර්ඝ කාලයක් ඔබ බලාපොරොත්තු වෙන යහපත් අරමුණු සහිතව කරන වැඩ කටයුතු පුළුවන් නම් ඒ කාලය තුල ඉටු කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඔබට නැවතිය හැකි නම් ඒ වඩා යහපත් වෙනවා. මොකද මේ සූර්යයා තවත් රාශියක ඉඳලා තවත් රාශියකට මාරු වෙනකොට ඒ සිදුවෙන සංක්‍රාන්ති කාලය තුල යම්කිසි දෝෂ තත්ත්වයක් ඇතිවන නිසා. ඉතින් ඒ කාලය මතක තියාගන්න. නැවතත් මම මතක් කරනවා නම් 16 වෙනිදා සවස් 4:33 සිට පසුදා අලුයම 5:21 දක්වා කාලය. ඊට අමතරව අපි බැලුවොත් මේ සූර්යයා කියන්නේ මොකක්ද කියන එක, විශේෂයෙන් රවි ග්‍රහයා කියන්නේ කවුද කියන එක බැලුවොත් විශේෂයෙන් අපි රාජ්‍යරුවෝ රාජ්‍ය ඊට අමතරව ආණ්ඩුව ඔය වගේ දේවල් මේ සූර්යයා හරහා නිවේදනය කිරීමකට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය නායකයා පවා රවි ග්‍රහයා එවත් මේ සූර්යයාගෙන් තමයි නිවේදනය කරනු ලබන්නේ. ඊට අමතරව පුද්ගලිකව ගත්තොත් අපේ ආත්මය නිවේදනය කරන ග්‍රහයා විදියට රවි ග්‍රහයාව අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සාත්වික ගුණාංගයක් තියෙන මේ සූර්යයා තේජෝ ගුණයක් සහිත ග්‍රහයෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දිවා කාලයේ බලවත් නැගෙනහිර දිශාවට බලවත් සූර්යයා කොහොමද මේ කටක රාශිය තුලදී ගත කරන්නේ කොහොමද කියන එක විමුසුත් විශේෂ මිත්‍ර බලයකින් තමයි රවි ග්‍රහයා කටක රාශිය තුල සංක්‍රාන්තිය එමෙත ඒ ගෝචර ගමන සිදු කරනු ලබන්නේ. ඊට අමතරව සූර්යයා සාමාන්‍ය පුද්ගලයෙකුගේ කේන්දරයේ 10 වෙනි භාවයේදී දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඉතින් ඒ භාවයකට තැම්පත් වෙලා ඉන්නවා නම් විශේෂ ඔබගේ ජන්ම කේන්දරයේ එහෙම නැත්නම් තත්කාලීනව ඔබගේ ලග්නයට සාපේක්ෂව මේ 10 වෙනි භාවයේ ගමන් කරනවා නම් යම් කිසි දිග්බල ස්වභාවයක් එක්ක ඒ දිශාවට බලයක් හිමිවීමත් එක්ක ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය දෙසා මෙහෙවීමේ හැකියාවක් පවතිනවා ඒ රවි ග්‍රහයාගේ බලයත් එක්ක. ඊට අමතරව මේ කටක රාශිය කියන්නේ මොකක්ද කියන එක අපි හඳුනාගත්තොත් කටක රාශිය විශ්ව කේන්ද්‍රයෙන් 4 වෙනි භාවය නිවේදනය කරන රාශිය. ඉතින් ඒ හරහා ඔබගේ මනස සැපය සුඛයට අදාළ කරන දේවල් නෑදෑයන් වගේ කරුණු කාරණා 4 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. කාලපුරුෂයාගේ ශරීරය ගත්තොත් පපුව සහ පපු කුහරය ආශ්‍රිතව ඒ අතුලාන්තයේ පවතින අවයව කටක රාශිය තුලින් තමයි නිවේදනය කරනු ලබන්නේ. ඊට අමතරව කටක රාශිය චර රාශියක් ස්ත්‍රී රාශියක් විතර හඳුනා ගන්න පුළුවන්. කකුළුවෙකුගේ ස්වරූපයක් තියෙන රාශියක්. ඉතින් එය ජලජ රාශියක් විතර හඳුනා ගන්න පුළුවන්. ආපෝ ගුණය තියෙන රාශියක්. ඊට අමතරව එතනදී රාත්‍රී කාලයේ බලවත් පිටින් උදා වෙන රාශියක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කටක රාශිය තුල සූර්යාගේ ගමන කෙසේද ඔබට බලපෑම් සිදු කරන්නේ කියලා අපි මේ ඉදිරියට බලමු ඔබගේ ලග්නයට කොහොමද කියලා. මේෂ ලග්නෙන් උපන් ඔබගේ ලග්නයට සාපේක්ෂව ඔබගේ ලග්නයේ පස්වැන්නේ අධිපති ග්‍රහයා විදියට අපි හඳුනා ගන්නවා රවි ග්‍රහයාවත් සූර්යයා. ඔබගේ දරුවන් ශිෂ්‍යයන් මතකයෙන් කරන වැඩ ශාස්ත්‍රීය වැඩ කටයුතු එහෙම නැත්නම් ආදරය ප්‍රේමය වගේ කටයුතුත් මේ පස්වෙනි භාවය හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. මේ කටයුතු සම්බන්ධව ඒ නිවේදකයන් සම්බන්ධව අධිපතිත්වයක් සහ රාජකාරී පැවිරිච්ච ග්‍රහයා විදියට රවි ග්‍රහයා ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවයේ ගත කරන කාලයේ විශේෂයෙන් අධ්‍යාපනය ලැබෙන දුවා දරුවෙක් නම්
ඔබ තරමදුරට අධ්‍යාපනය වෙනුවෙන් ඉගෙනුම් කටයුතු වෙනුවෙන් ශාස්ත්‍රීය වැඩ කටයුතු වෙනුවෙන් ඔබ දක්වන කැපවීම සහ උත්සාහය තරමදුරට අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ අලස ස්වභාවයක් මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා තරමදුරට වෙන්දර වඩා උනන්දුවෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු ශාස්ත්‍රීය වැඩ කටයුතු වල නියැලෙන්නට අවශ්‍යතාවයක් ඇති වෙනවා. විශේෂයෙන් ආදරය ප්‍රේමය වගේ අවස්ථාවන් වල ඒවා තරමදුරට අඩු කරන තත්ත්වයන් එමෙත ආදරයට ප්‍රේමයට අවශ්‍ය මෘදු ගුණය නැති වෙන අවස්ථාවන් උදා වීමේ හැකියාවකුත් පවතිනවා. තරමදුරට ඒක ඇතැම් අයට ඒගොල්ලන්ගේ කේන්දර සාපේක්ෂව යහපත් අන්දමින් ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. මොකද අපි ආදරයට ප්‍රේමයට අපි මෘදු ගුණයක් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතන මේෂ ලග්නයට අධිපතිත්වය එම ආදරය ප්‍රේමය ගැන නිවේදනය කරන ග්‍රහයම වෙන්නේ සූර්යයා. එතන යම්කිසි තේජෝ ගුණයක් තියෙනවා. තරමදුරට ඒ ආදරය සෙනෙහසට නොගැලපෙන ස්වභාවයක් තියෙන. ඉතින් එයින් 12 වෙන්නේ tempat වීම හරහා ඇතැම් විට ඇතැම් අයට ඒගොල්ලන්ගේ කේන්දරවලට සාපේක්ෂව ආදරය සහ සෙනෙහස වෙන්දට වඩා තරමදුරට භුක්ති විඳින්න පුළුවන් කාලයක් උදා වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් දරුවන් සම්බන්ධ වැඩ කටයුතු වල ශිෂ්‍යයන් සම්බන්ධ වැඩ කටයුතු වල තරමදුරට දුරස්ථභාවයක් ඒ කටයුතු අඩාල වීමක් එහෙම නැත්නම් ඒ සම්බන්ධ වැඩ කටයුතු වීම හරහා හානිපාඩු සිදු වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව ඔබගේ මානසික පරිසරය එහෙම නැත්නම් සුඛයට අදාළ පරිසරය තුළ තරමදුරට වෙන්දට වඩා වොමනාවෙන් ඒ වැඩ කටයුතු ඉටු කරන්නට පෙළඹෙන නැඹුරුවක් ඇති වෙන ඒ වෙනුවෙන් ඔබ දෘෂ්ටිගත වෙන කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන් නිසා ඔබට යම් අරමුණක් සහිතව ජීවත් වෙන්න පුළුවන් යම් ඉලක්කයක් ලබා දෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. වෘෂභ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ 4 වැන්නේ අධිපතිත්වයේ දරන රවි ග්‍රහයා සංක්‍රාන්තිය සිදු කරන්නේ ඔබගේ කේන්දරයේ 3 වැනි භාවයට. ඉතින් මේ 4 වැනි භාවය හරහා ඔබගේ මානසික පැතිකඩයන් ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ලෞකික පැවැත්මට අවශ්‍ය භෞතික සැප සම්පත් ගැන නිවේදනය කරන භාවය විදියටත් අපිට 4 වෙනි භාවය හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මව ඊට අමතරව මේ මානසික ඔබ මනස පිළිබඳව කතා කරනකොට විශේෂ ඔබගේ නිවස ගැන කතා කරනකොට මේ 4 වෙනි භාවය ප්‍රධාන වෙනවා. ඉතින් මේ ස්ථානයට අධිපතිත්වය හිමි සූර්යයා ඒවත් රවි ග්‍රහයා ඔබගේ කේන්දරෙන් ඉන් 12 වෙනි වෙන 3 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ සුඛයට අදාළ සැපයට අදාළ කරන කියන දේවල් වල යම්කිසි ඒ හරහා යම් වියදම් වීමක් එහෙම නැත්නම් ඒ සඳහා යම් ආනිපාඩුවක් ඒ සැපේ සුඛය ගෙන දෙන මාවත තරමදුරට අඩුපාඩු ඇති වෙන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ මානසික සුවය තරමදුරට අඩු කරන කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව විමසුවොත් මේ 3 වෙනි භාවය කියන්නේ උපචය ස්ථානයක මේ ස්ථානෙට මේ රවි ග්‍රහයා කූර ග්‍රහයෙක්. ඉතින් එතනට රවි ග්‍රහයා පැමිණීමත් සමගම සංක්‍රාන්තිය සිදු කිරීමත් සමගම ඔබට ශක්තිමත්ව ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් කුසලතාවයන් ලෝකයා වෙත ගෙනියන්නට පුළුවන් අවශ්‍ය ශක්තිය ධෛර්යය හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊටමත් උද්‍යෝගයෙන් වැඩ කටයුතු කරන්නට අවශ්‍ය හැකියාව ආශිර්වාද ඔබට හිමිවීමත් සමග ඔබගේ හැකියාවන් කුසලතාවයන් හරහා යම් අරමුණු සඵල කරගන්නට යම් මාවතකට පිවිසෙන්නට පුළුවන් ආශිර්වාදාත්මක පැතිකඩයක් ඒ 3 වෙනි භාවයේ රවි ග්‍රහයා තැන්පත් වීම හරහා ඔබට හිමි වෙලා තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට. ඉතින් කෙසේ නමුත් අර මම පෙරදී මතක් කරා වගේම ඔබගේ කේන්දරයට සාපේක්ෂව මොකද මේ 4 වෙනි භාවය කියන්නේ යාපත් භාවයක්. ඒ යාපත් භාවයේදී රවි ග්‍රහයෙන් යම් අකටයුතුකම් ඔබට පොදුවේ සිදු වෙලා තියෙනවා. නම් ඉන් 12 වෙන්නේ තැන්පත් වීම හරහා ඒ අකටයුතුකම් නැති වෙලා තරමදුරට සාහනදායි කාලයක් උදා වෙන තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙන නිසා මේ පොදුවේ වෙන එක අයට ඔවුන්ගේ කේන්දරයට සාපේක්ෂව වෙනස් වෙන්නට පුළුවන් අවස්ථාවක් ඇති බවට මම ඔබට නැවත වතාවක් මතක් කර සිටිනවා. මිථුන ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2 වෙනි භාවයට තමයි 3 වෙනි අධිපති සූර්යා සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ. ඉතින් 3 වෙනි භාවය හරහා ඒ වීරිය වික්‍රමය එහෙම නැත්නම් ඔබගේ ජවය ඔබගේ හැකියාවන් කුසලතාවයන් ලෝකයා ඉදිරියේ ඔබ පෙන්වන ස්ථානයේ විදිහට එහෙම නැත්නම් ඔබ sannivedana ජාලා ඔබ හදාගන්න සමූහයන් අතර තුලින් ඔබ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න 3 වෙනි භාවය. එහෙමත් නැත්නම් අපිට සහෝදර සහෝදරයන් ගැනත් කතා කරන්න පුළුවන් භාවයක් විදිහට 3 වෙනි භාවය හඳුනා ගන්න පුළුවන්.
ඉතින් මේ ස්ථානයේ අධිපති ග්‍රහයන් 12 වෙනි තැන්පත් වීමත් සමග තරමදුරට ඒ කීපු කරුණු කාරණා කෙරෙහි දුර්වලතාවයන් දුෂ්කරතාවයන් එහෙම නැත්නම් අතපසුවීම් වීර්ය ශක්තියේ ධෛර්යයේ අඩුපාඩු ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දෙවෙනි භාවයේ තැන්පත් වීම හරහා ඔබගේ වචනවල ඔබගේ කතාවේ තරමදුරට උදාරත්වයක් අභිමානවත් ස්වභාවයක් අහංකාර ස්වභාවයක් ඕන්ට වඩා වෙන්දට වඩා ආත්ම විශ්වාසී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වෙන්දට වඩා ආත්ම විශ්වාසයෙන් ලෝකයේ හමුවේ කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙයි. ඒ විතරක් නෙමෙයි ඔබ කතා කරන කතාබහ තුළ යම් ආඩම්බරකමක් අභිමානයක් පවතින්න පුළුවන් හැකියාවක් තියෙයි. ඊට අමතරව මේ රට ජාතිය ගැන ඕන්ට වඩා වෙන්දට වඩා කැක්කුමෙන් කතා කරන වචන ඔබගේ මුවින් පිට වෙන අවස්ථාවන් උදා වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම සැර කෑම කුළු රස සහිත කෑම වැඩිපුර ආහාරයට ගන්න පුළුවන් කාලයක් විදියට මේ කාලය දකින්නට පුළුවන් අවස්ථාවන් නිර්මාණය වීමක් අපට දකින්න පුළුවන් හැකියාවක් තියෙවි. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට ඔබගේ සහෝදර සහෝදරියන් පිළිබඳ වැඩ කටයුතු කිරීමේදී ඔවුන් සමග යන්තරම දුරස් වෙන්න පුළුවන් අවස්ථාවන් නිවේදිත නිසා ඔවුන් සමග වැඩ කටයුතු කිරීමේදී ඉතා ඕනෑකමින් අනවශ්‍ය ගැටලු වලට එහෙම නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න වලට දුරදිග නොයන්නට අවකාශය අවහිර කරමින් ඔබගේ වැඩ කටයුතු ඉටු කර ගන්නවා නම් ඒ වඩා අධ්‍යාපත් වෙනවා. මොකද මානව සමතුලිතතාවල යම් යම් අඩුපාඩු දුෂ්කරතා එහෙම නැත්නම් මතභේදාත්මක සිදුවීම් සිදු වුණොත් ඒ තරම දුරට ඒ අවසන් කරන්නට එයින් අත්මි දෙන්නට අපිට හැකියාවක් උදාවන්නේ නැති ඉඳා විශේෂයෙන් ඒ නිසා ඕන්ට වඩා අන දෙන වචන ඕන්ට වඩා මිනිසුන්ට රිද්දන වචන භාවිතා කිරීමෙන් තරම දුරට ඈත් වෙලා මේ කාලය ටිකක් සෞම්‍යව ඔබට ඔබගේ ජීවිතයේ අසුරවන්න පුළුවන් නම් එය වඩාත් යාපත් වෙනවා මිථුන ලග්න හිමියන්ට. කටක ලග්නෙන් උපන් ඔබගේ ලග්නය ඇතුළටයි සූර්යයා හේවත් රවි ග්‍රහය සංක්‍රාන්තිය සිදු කරලා තියෙන. ඉතින් ලග්නගතව මේ රවි ග්‍රහය තැන්පත් වීම හරහා වෙන්දට වඩා අභිමාන ස්වභාවයක් අහංකාර ස්වභාවයක් ඔබගේ ගති ලක්ෂණවල චෛත්‍ය ලක්ෂණ තුළ ඔබගේ පෞරුෂත්වය තුළ විදහා දක්වන කාලයක් විතර මේ කාලේ දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වෙන්දට වඩා වෙන ඔබ වෙන්දට වඩා ඔබගේ වටිනාකම හොයන කාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්දට වඩා තරමදුරට ඔබට අවමන් කරන එහෙම නැත්නම් ඔබට එතනදී අපහසුතාවයක් දැක්වෙන අවස්ථාවන් වලින් ඉක්මනට මිදිලා ඔබගේ අභිමානය සුරක්ෂිත වෙන පරිදි ඊට සුදුසු පරිසරයකට අනුගත වෙන්න අවස්ථාවන් උදා වෙන කාලයක් විතර මේ කාලේ දකින්න පුළුවන්. කෙසේ නමුත් ඔබගේ දෙවැන්නේ භාවයේ අධිපතිත්වයේ හිමිවන්නේ රවි ග්‍රහයට. එතනදී ධනය පිළිබඳ යම් නිවේදනයක් එනවා. ධනය ඔබගේ වත්කම් පිළිබඳ නිවේදනයක් තියෙනවා. ඉතින් මේ දෙවැනි භාවයේ අධිපතිත්වයේ හිමි සූර්යයා ඔබගේ ලග්නයට පැමිණීමත් සමග විශේෂයෙන් ඔබ තුල ධනය පිළිබඳ යම් ධනාත්මක ආකල්පය වෙනුවෙන් වැඩිපුර නැඹුරුවක් ඇතිවන ප්‍රවණතාවයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් නව ආයෝජන මාර්ග වලට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබගේ වත්කම් ධනය වර්ධනය පිණිස වැඩ කටයුතු කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමටත් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඉන් 12 වෙනි තැන්පත් වීම හරහා ධනයේ හානිපාඩු වන අවස්ථාවක් ඇතිවීමේ ප්‍රවණතාවයක තියෙන නිසා මේ ඇත්තටම ටිකක් සංකීර්ණ තත්වයක්. විශේෂයෙන් අධිපතිත්වයේ හිමි ස්ථානෙන් 12 වෙන්නේ භාවයේ ගත කරන මේ කාලය තුලදී ඕනම ඒ ලග්නවලට සාපේක්ෂව අධිපතිත්වයේ හිමි භාවවල ගුණාංග තරමදුරට හීන කරන දුර්වලතාවගේන දුෂ්කරතාවගේන කාලයක් විදිහට අපිට සලකන්න පුළුවන් නිසා ඊට සැලකිලිමත්ව පොදුවේ සෑම ලග්නයක්ම හිමි අයෙක්ම මේ කාලය ගත කරනවා නම් වඩා යාපත් විශේෂයෙන්ම කටක ලග්න හිමියන් ඔබගේ ලග්නය තුල රවි ග්‍රහය තැන්පත් වීම හරහා ඒ අභිමාන ස්වභාවය ආඩම්බරකාර ස්වභාවය උදාරත්වය හමුවේ තරමදුරට අනවශ්‍ය මාවතකට පිවිසෙන්නට ඉඩ නොදී ඉතාත් සෞම්‍යව ඔබගේ වැඩ කටයුතු වෙන්දා කරගෙන යනවා ආකාරයෙන්ම අනවශ්‍ය චරිත ආරෝපණය කරගන්න ගිහිල්ලා අනවශ්‍ය ගැටලු නිර්මාණය කරගන්න නැතුව මේ කාලේ හැසිරෙන්න පුළුවන් නම් එය වඩා යාපත් විදියට ඔබට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් යයි මට පැවසීමේ හැකියාවක් තියෙනවා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය වන්නේ රවි ග්‍රහයවත් සූර්යයා. ඉතින් රවි ග්‍රහයා ඔබගේ කේන්දරයේ මේ කාලය තුලදී සංක්‍රාන්තිය සිදු කරන්න ලබන්නේ කේන්දරයේ 12 වෙනි කොටුවේ. ඉතින් මේ 12 වෙනින් අපිට කියවෙනවා අපේ හානිපාඩු වියහියදම් එහෙම නැත්නම්
රෝගයක් තියෙනවා රෝගින් සුවපත් වීම, මානසික සුවය, විදේශගත වීම, පදිංචි ස්ථානෙන් දුර බැහැර ප්‍රදේශයකට පදිංචි රැයම, ඔය වගේ කරුණු කාරණා 12 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. ඊට අමතරව ඉතින් රෝහල්ගත වීම, බන්ධනාගාරගත වීම වගේ දේවලුත් මේ 12 වෙනි භාවය හරහාම තමයි නිවේදනය කරනු ලබන්නේ. නයිසර්ගික ආත්මකාරක ග්‍රහයා මේ ස්ථානයෙන් විශේෂයෙන් සිංහ ලග්නයට සාපේක්ෂව මේ ස්ථානයේ 12 වෙනි තැන්පත් වීම හරහා යම් යම් ආයුරකින් මේ සිංහ ලග්නෙමියන්ට නීති ගැටලු තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය ඇති නිසා තරමදුරට සුපිරික්ෂාකාරීව මේ කාලය ගත කළ යුතු වෙනවා. එහෙම නැත්නම් හානිපාඩු වියහිදම් වැඩි කාලයක් විතර මේ කාලේ දකින්න පුළුවන් හැකියාව තියෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ ශරීර සෞඛ්‍ය පෝෂණය අඩාල වෙන්න පුළුවන් පරිසරයන් නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙන නිසා ඊටමත් ඕනෑකමින් යුතුව ඔබගේ සෞඛ්‍ය ශාරීරික පැවැත්ම පවත්වා ගත යුතු කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබට අවමන් සිදුවෙන්නට එහෙම නැත්නම් ඔබගේ ආත්මය තෘප්තිමත් භාවයකින් තොරව හැසිරෙන්නට ඇති පරිසරයක් සහිත කාලයක් විදිහට තමයි මේ කාලේ හඳුනා ගන්න පුළුවන් වෙන නිසා විශේෂයෙන් ඔබගේ අභිමානය ප්‍රතිරූපය පෞරුෂත්වය බිඳහෙලා ගන්නේ නැතුව පූර්ව අවබෝධයකින් යුතුව මේ කාලයට මුහුණ දෙන්න පුළුවන් නම් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටලු වලින් මිදිලා ඔබගේ පෞරුෂත්වයේ ප්‍රතිරූපයේ සුරක්ෂිතතාවය පිණිස වැඩ කටයුතු මෙහෙවීමේ හැකියාවක් ඔබට සකසා ගත හැකි වෙනවා. විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ට සූර්යයා ඔබගේ කේන්දරයේ 12 වෙනි භාවයේ ගත කරන කාලය තුලදී. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 12 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමිවන්නේ සූර්යයා හෙවත් රවි ග්‍රහයට. ඉතින් මේ 12 වෙනි භාවයේ අධිපති ග්‍රහයා ඔබගේ කේන්දරයේ උපචය ස්ථානයක් වෙන එමෙත යහපත් ස්ථානයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් 11 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ 11 වෙනි හරහා ඔබගේ ප්‍රතිලාභයන්, නව ආදායම්, සමාජයත් සමග වැඩ කටයුතු කිරීම, වැඩිමල් සහෝදරයෝ වගේ දේවල් කතා වෙන ස්ථානයක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෝත්සාහයෙන් ඔබගේ කරන වැඩ කටයුතු දියුණුව උදෙසා මෙහෙවීමේ හැකියාවකොත් මේ උපචය ස්ථානයක් විදිහට 11 වෙනි භාවයේ පැවතීම හරහා උදා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ උපචය ස්ථානයක කූරගායේ තැන්පත් වීම හරහා කුමන තත්ත්වයක් යටතේ වුණත් ඔබගේ අරමුණු අපේක්ෂිත ඉලක්ක වෙත යොමු කර ගන්නට, ඒයින් ප්‍රතිලාභ ලබා කර ගන්නට, එහෙම නැත්නම් ඒයි සඵලතාවය උදා කර ගන්නට අවශ්‍ය පැතිකඩ නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔබ සතුව පවතින භාවයක් මේ ඔස්සේ නිවේදනය කරනවා. ඊට අමතරව 12 වෙනි අධිපතිත්වයේ හිමි වෙලා තියෙන නිසා මේ සූර්යයාට පොදුවේ ලග්නයට සාපේක්ෂව ඔබගේ හානිපාඩු වීම එහෙම නැත්නම් වියහිදම් ගැන කතා කරන්න පුළුවන් භාවයක් විදිහට සලකන නිසා ඔබගේ ආදායම් තත්ත්වවල යම් යම් අඩුපාඩු එහෙම නැත්නම් දුෂ්කරතා මතුවීමේ ප්‍රවණතාවයකුත් පවතිනවා. ඉතින් ඊට අමතරව ගත්තොත් මේ තත්ත්වයන් වලින් මිදිලා විශේෂයෙන් මේ 12 වෙනි හරහා කියවෙන්නේ හානිපාඩු වියහියදන් නම් ඉන් 12 වෙනි හරහා කියවෙන්නේ ඒ තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන් මාවත. ඉතින් ඒතොට මේ විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට ඔබගේ ආර්ථික දුෂ්කරතාවයක් තිබ්බනම් විහිදම් වැඩිවීමක් තිබ්බනම් ඒ තත්ත්වය මනා ලෙස පාලනය කරගෙන ඔබගේ අභිවෘද්ධිය උදෙසා ඔබගේ දියුණුව උදෙසා කාලය මේවන්න පුළුවන් ඉතා යහපත් වූ කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කන්‍යා ලග්න හිමියන්ට නම් මේ කාලය තුලදී නව ආදායම් උපයන්න ඔබගේ අරමුණු සඵල කරගන්නට අවශ්‍ය හැකියාව සහිත කාලයක් විදිහට සූර්යයාවත් රවි ග්‍රහයා ඔබගේ කේන්දරයේ 11 වෙනිදේ ගත කරන කාලය තුලදී දැක ගන්නට පුළුවන් හැකියාවක් ලැබේවි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ 10 වෙනි කොටුවට 10 වෙනි භාවයට වෘත්තීය රැකියාව ගැන කතා කරන කර්මස්ථානයට තමයි සූර්යයාවත් රවි ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ උපචය ස්ථානයකට. උපචය ස්ථානයකට මේ කූර ග්‍රහයක් පැමිණීම සම්බන්ධව ඒකත් මිත්‍ර බලයකින් යහපත් බලයකින් පැමිණීම සම්බන්ධව ඊටමත් අපිට යහපත් වූ ඉඟි පළ කරලා දෙන කාලබක්වානුවක් විදිහට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ වෘත්තීය දියුණුව, වෘත්තීය සඵලත්වය, වෘත්තීය හරහා රැකියාව හරහා රාජකාරිය හරහා ඔබගේ අරමුණු සඵල කර ගන්නට ඔබ දරන උත්සාහයේ මල්පල ගන්වන කාලයක් විදියට මේ කාලය දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබ බලාපොරොත්තුෙන් හිටියනම් යම් උසස් වීමක්, යම් කිසි සමූහයක නායකත්වයක් ගැනීමක්, එහෙම නැත්නම් යම් කිසි අධිකාරී බලයක් සහිත ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්න පුළුවන් පරිසරයක් සහිත වෘත්තීයකට යොමු වෙන්න අපේක්ෂාවෙන් හිටියනම් ඒකට මනා ලෙස පාසුකම් සපයන කාලයක් විදිහට තමයි මේ කාලේ දකින්නට පුළුවන් වන්නේ. කෙසේ නමුත් තරමදුරට ආදායම් අඩුවන කාලයක් විදිහට ආදායම් අවහිර වෙන කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියේවි. වැඩි වශයෙන් උද්‍යෝගිමත්ව ඔබගේ ජවයෙන් ශක්තියෙන්
ආත්ම විශ්වාසයෙන් වැඩ කළා ජය තාහුරු කරගන්න පුළුවන් කාලයක් විතර තමයි මේ කාලේ දකින්න පුළුවන් වන්නේ. විශේෂයෙන් 11 වෙනි අධිපතිත්වයත් සමග එතනත් උපචේ ස්ථානක ඔබගේ ලෞකික දියුණුව උදෙසා ඔබගේ වැඩ කටයුතු ඔබගේ උනන්දුවෙන් සහ අන් අයගේ උදව් උපකාර සහිතව ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය වාග්ය සහිත කාලයක් විදියට 10 වෙනි භාවයේ රවි ග්‍රහය තැන්පත් වෙන කාලය අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. තුලා ලග්න හිමියන්ට ඊට අමතරව එතන 10 වෙනි භාවය රවි ග්‍රහයට දිග්බල තත්ත්වයක් උදා කරනවා. ඒ නිසා දිශාවට බලයක් හිමි මේ කාලය තුලදී තුලා ලග්න හිමියන් ඔබගේ වෘත්තීය කටයුතු විශේෂ සුබ ගමන් බිමන් ආදී රාජකාරී වැඩ කටයුතු නැගෙනහිර දිශාව සුබ දිශාව ලෙස සලකාගෙන ඔබට වැඩ කටයුතු කරන්න පුළුවන් නම් එයින් වඩා දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙන කාලයක් විදිහට ආශිර්වාද සහිත කාලයක් විදිහට මේ කාලයේ සැලකීමේ හැකියාවකුත් තියෙන නිසා තුලා ලග්න හිමියන්ට ඔබගේ කටයුතු වෘත්තීය කටයුතු දියුණුවක් උදෙසා මේ වාග්ය සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 10 වෙනි භාවයේ අධිපතිත්වය හිමි සූර්යයා ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ඔබගේ පුණ්‍ය ස්ථානය වාග්ය ස්ථානය විදිහට අපි හඳුනගන්න 9 වෙනි භාවයට. 10 වෙනි භාවය හරහා රැකියාව වෘත්තීය රාජකාරී වැඩ කටයුතු එහෙම නැත්නම් ඔබ කුමන හෝ ක්‍රියාවක නියැලලා ඉන්නවා නම් ඒ ක්‍රියාවන් කරන ස්ථානය විදිහට අපිට 10 වෙනි භාවය හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් හැමදෙනාම වෘත්තීයක රැකියාවක නියැලෙන්නේ නැහැ. ඉතින් ගෘහණියෝ ඉන්නවා එතුමියන්ලාගේ රාජකාරිය නිවසේ වැඩ කටයුතු මනා ලෙස කළමනාකරණය කරගෙන දරුවන් රැක බලාගෙන පෝෂණය කරගෙන පෞල් ජීවිතය ගත කරන එක. නැත්නම් ඔබ අධ්‍යාපන ලබන දරුවෙක් නම් ඔබගේ රාජකාරිය වෙන්නේ අධ්‍යාපනය ලබන එක. එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරයේ රැකියාව වන්නේ ඔබගේ ව්‍යාපාරයම තමයි. ඉතින් ඒ වෙනුවෙන් ඔබ කරන වැඩ කටයුතු තමයි ව්‍යාපාරය තුළදී ඔබ කරන රාජකාරිය තමයි 10 වෙනි භාවය හරහා නිවේදනය කරන්නේ. ඉතින් මේ කරන වැඩ කටයුතු වලට ඔබගේ වාසනාව වාග්ය පෙර කුසලයන් ඉස්මතු කරගෙන ඒවා මිශ්‍ර කරගෙන රැකියාවේ වෘත්තියේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විතර මේ කාලයේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් 9 වෙනි භාවය හරහා පියාව නිවේදනය කරනවා. ඉතින් පියාට කාරක වන මේ සූර්යයවත් රවි ග්‍රහය එතනට පැමිණීම හරහා පියා සමග පවතින යම් ගැටලුකාරී මතභේදාත්මක තත්ත්වෙන් හැතිවීමේ හැකියාවක් පවතින නිසා විශේෂයෙන් පියා ගැන සැලකිලිමත්ව සිතා බලා ඔහු වෙනුවෙන් වැඩ කටයුතු ඔබට හැකියාවරින් ඔහුට උදව් උපකාර කරමින් එහෙම නැත්නම් ඔහු වෙනුවෙන් කැප වෙමින් කුමන තත්ත්වයක යටතේ පවා ඔහු සමග ඊතා යහපත් ආන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඔබ කාලය ගත කරන්න පුළුවන් නම් ඊතා ඔබට යම් කිසි අනර්ථකාරී දෙයක් වෙන්න තියෙනවා නම් ඒ මිදිලා ඒ කුසලයක් බවට පරිවර්තනය වෙනවා. මොකද දෙමාපියන් සැලකීම කුසලයක්. ඒ හරහා ඔබට යම් කිසි ආයුරකින් ප්‍රතිලාභයන් ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ආයතන ප්‍රදානින් පූජ්‍ය පක්ෂයේ අය සමග ඊටමත් උවමනාවෙන් කිට්ටුව වැඩ කරන්න පුළුවන්. ඒ හරහා ඔබට යම් කිසි අභිමානවත් ආත්ම විශ්වාසයෙන් යුතුව වැඩ කරන්න පුළුවන් අවස්ථාවන් ගෙනල්ලා දෙන කාලයක් විදිහට තමයි මේ කාලේ දකින්න පුළුවන් වන්නේ. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට. ධනු ලග්නෙන් උපන් ඔබගේ භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ අධිපතිත්වය හිමි සූර්යයවත් රවි ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙනවා ඔබගේ ලග්නෙන් දුෂ්ට ස්ථානයක් වන 8 වෙනි භාවයට. 8 වෙනි භාවය හරහා ඔබ పూర్ව ජන්මයන් හීකන් ලද අකුසල ක්‍රියාවන් හේතුවෙන් ඔබට මේ භවයේදී ඇති වෙන අනුතු විපාක පිළිබඳ නිවේදනය කරන භාවයේ විදිහට අඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ගොඩක් වෙලාට හදිසියේ බලාපොරොත්තු නොවන අවස්ථාවන් වල අපිට එන කරදර විපත් අපේ ජීවිතයට පැමිණෙන ඒ දුක් ගැහැට කම්කටොළු මේ 8 වෙනි භාවය හරහා නිවේදනය වීමක් තියෙනවා. විශේෂයෙන් ආයුෂ සහ මරණය පිළිබඳව නිවේදනය කරන්නේ මේ 8 වෙනි භාවය හරහා. මේ ස්ථානයේ තමයි ඔබගේ නයිසර්ගික ආත්මකාරකයා විදියට සලකන මේ රවි ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ. ඊට අමතරව ඔබගේ පුණ්‍ය ස්ථානයේ අධිපතිත්වය හිමි ග්‍රහයා විදියට. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ පෙර කුසලයන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් පෙර කුසලයන් ක්‍රියාත්මක නොවන කාලයක් විදියට විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට මේ කාලය උදා වෙලා පවතිනවා. ඒ නිසා විශේෂයෙන් වෙනදට වඩා උවමනාවෙන් කුසල කර්මයන් යෙදෙන්න යහපත් අන්දමින් ලෝකයේ දෙස් දකින්න ආගම දාම සමග සම්බන්ධව වැඩ කටයුතු කරනවා නම් මේ තත්ත්වයන් වලින් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාදය ඔබට ළඟා කර ගැනීමේ හැකියාවක් පවතින. විශේෂයෙන් පියා සමග ආයතන ප්‍රදානින් සමග පියා නැත්නම් පියා හා සමාන වැඩිහිටි අය සමග ඊටමත්
ලෙන්ගතුව ඔවුන් සමග හොයා ඔවුන් පිළිබඳ හොයා බලා ඔවුන් සමග වැඩ කටයුතු කරගනිමින් මේ කාලය ඔබ ජීවත් වෙනවා නම් ඔබට මේ පැමිණිය හැකි අවාසනාවන්ත සිදුවීම මෙත පැමිණිය හැකි ඔබගේ වාසනාව නැති වී යාම වැනි දේවල් බලක්වාගෙන නැවතත් ඒ සක්‍රීය මට්ටමේ පවත්වා ගන්නට අවශ්‍ය කුසලයන් රැස් කිරීමේ හැකියාවක් ඔබට පවතිනවා නම් මේ තත්ත්වවලින් මිදෙන්න පුළුවන් ආශිර්වාදය ඔබ ළඟා කරගත්තා සමාන වෙනවා. ඉතින් කොහොම නමුත් 8 වෙනි භාවයේ ඒ 9 වෙනි අධිපතියා හරහා එවැනි තත්ත්වයන් උදා වුවත් විශේෂයෙන් මේ ආත්මකාරක ග්‍රහයා නයිසර්ගික ආත්මකාරක ගායා 8 වෙනිට තැන්පත් වීම හරහා ඔබ තුලත් තරමක් දුරට ආත්මයට යම් කිසි පීඩාකාරී කාලයක් විදිහට ඒ පීඩාකාරීව ජීවත් වෙන කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙවි. කරන කිසිම වැඩක ඒ ආත්ම තෘප්තිය නොලබන පරිසරයක් උදා වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ටිකක් ඕනෑකමින් වෙන්දට වඩා උනන්දුවෙන් වෙන්දට වඩා කලකිරෙන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය වුණත් එයින් ඔබම උත්සාහයෙන් එයින් මිදෙමින් කටයුතු මේ මාසය තුලදී ඔබට හසුරවන්න පුළුවන් නම් මේ තත්ත්වයෙන් මිදිලා අනාගතයේ නිසියාකාරව ඔබගේ වැඩ කටයුතු අඩාල නොවි එකලෙස පවත්වා ගන්නට පුළුවන් හැකියාවක් ඔබට සපයා ගැනීමට හැකියාවක් පවතිනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍ර ස්ථානයකට තමයි රවි ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ 7 වෙනි භාවයට. ඒතර 7 වෙනි භාවයට තැන්පත් වෙලා ඉන්නේ ඔබගේ කේන්දරයේ දුෂ්ට ස්ථානයක අධිපතිත්වයක් හිමි රවි ග්‍රහයවත් සූර්යයා. දුෂ්ට ස්ථානය වන්නේ 8 වෙනි භාවය. 8 වෙනි භාවය මම පෙරදිත් ලග්නයකදී මතක් කරා ඔබගේ පූර්ව ජන්මයන්හි කළ ද අකුසල ක්‍රියාවන්. අදිසියේ ඔබට සිදුවන විපාක. මේ නිවේදකත්වයන් හිමි භාවයට අධිපතිත්වය හිමි ඒ සූර්යයා ඔබගේ කේන්දරයේ ව්‍යාපාර හවුලේ කරන වැඩ කටයුතු විවාහය එහෙම නැත්නම් කුමන හෝ අයෙකු සමග යම් එකඟතාවයකින් යම් ගිවිසුම් සාගතව ඔබ වැඩ කටයුතු කරනවා නම් මෙම ඒ කාර්යයන් වලට නිවේදකත්වය හිමි වන ඒ 7 වෙනි භාවයට තමයි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් හදිසියේ සිදුවෙන අකටයුතුකම් නිසා ඔබගේ ව්‍යාපාරවලට යම් බලපෑම් හවුලේ කරන වැඩ කටයුතු වලට බාධාවන් මතුවෙන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන් විවාහය සම්බන්ධවත් මේ පිළිබඳව තරමදුරට සැලකිලිමත්ව විමසූ යුතු වෙනවා. හදිසි විපත් හදිසි කරදර හදිසියේ සිදුවෙන සිදුවීම් හරහා ඔබට යම්කිසි අනර්ථකාරී සිදුවීම් ඔය කියපු පරිසරය තුළ ඔය කියු ශේෂ්ත්‍රයන් තුළට පැතිකඩයන් තුළට බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින නිසා කෙසේ නමුත් මේ මකර ලග්න හිමියන්ටත් ඉතාමත් සැලකිලිමත්ව කාලය ගත කළ යුතු කාලයක් විදිහට තමයි සලකන්න පුළුවන්. විශේෂයෙන් අපේ ලග්නය අපේ ආත්මය නිවේදනය කරනවා. මේ ආත්මය නිවේදනය කරන මේ නෛසර්ගිකව ආත්මය නිවේදනය කරන රවි ග්‍රහයයින් ඈතම භාවය වෙන 7 වෙනි භාවයේ තැන්පත් වීම හරහා නිතරම ඔබට ඒ ආත්ම තෘප්තිය ගෙන දෙන සිදුවීම් වලින් තොරව වෙනත් යම්කිසි අසතුට නිතරම ආතෘප්තිය නැති කරලා දාන අතෘප්තිමත් වැඩ කටයුතු සිදු වෙන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් නිසා ඊටමත් ඕනෑකමින් යුතුව පූර්ව අවබෝධයෙන් යුතුව මේ කටයුතු වලට එහෙම නැත්නම් මේ කාලය තුලට ඔබ මුහුණ දිය යුතු වෙනවා. එහෙම නිසා ඒ தත්ත්වවලට පූර්ව අවබෝධය යුතු මුහුණ දීලා ඒ தත්ත්වයන් වලින් මිදෙමින් ඔබගේ අනාගත ඒ වැඩ කටයුතු එහෙම නැත්නම් ඔබගේ අරමුණු ඉලක්ක අඩාල නොකරගෙන ඒකාකාරීව පවත්වා ගන්නට ඔබ කටයුතු සිදු කළ යුතු වෙනවා. විශේෂයෙන් මකර ලග්න හිමි ඔබත්. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍ර ස්ථානයක් වන 7 වෙනි භාවයේ අධිපතිත්වය හිමි වන්නේ රවි ග්‍රහයට. එහෙම නැත්නම් සූර්යයාට. මේ සූර්යයා 7 වෙනි භාවයේදී ඔබගේ විවාහය, ව්‍යාපාර, හවුලේ කරන වැඩ කටයුතු අන් අය සමග පවත්වා ගන්න එකඟතාවයන් වගේ දේවල් නිවේදනය කරනවා. ඉතින් මේ නිවේදනය කරන කරුණු කාරණා ඉන් 12 වෙනි වන 6 වෙනි භාවයේ තැන්පත් වීමත් සමග තරමක් දුරට ඒ කියු කරුණු කාරණා කෙරේ විශේෂයෙන් විවාහය කෙරේ යම් දුර්වලතාවයන් ගෙන දෙන එහෙම නැත්නම් දුෂ්කරතාවයන් ගෙන දෙන ඒ විවාහයේ පවතින සුන්දරත්වයේ හායිමීකරණ කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ව්‍යාපාර තුළ හවුලේ වැඩ කටයුතු කරනකොට අන් අය සමග එකගතාවයකින් වැඩ කටයුතු කරනකොට ඒ යම් දුර්වලතාවයන් එහෙම නැත්නම් වැඩි උම්රට ආත්ම විශ්වාසය නිසා වෙන්න පුළුවන්. ඕන්ට වඩා ඔබගේ ආඩම්බරකම නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඕන්ට වඩා ඔබගේ අනදෙන අධිකාරී බලය භාවිතා කිරීම හරහා වෙන්න පුළුවන්.
ඉතින් කෙසේ නමුත් යම් කිසි අනිත් අයත් සමග වැඩ කිරීමේදී යම් දුර්වලතාවයන් ගැටලු පීඩාවන් ගෙන්නලා දෙන්න පුළුවන් කාලයක් විතර තමයි මේ කාලේ හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් 6 වෙනි භාවයට තැන්පත් වීම සමග සතුරන් මර්ධනය කරගෙන ඊටමත් දැඩිව ඔබගේ වැඩ කටයුතු මෙහෙයවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හිමි වෙච්ච කාලයක් විදිහට අපිට යහපත් අන්දමින් මේක දකින්න පුළුවන් හැකියාවකුත් පවතිනවා. කෙසේ නමුත් හෘද රෝග සෑදීමේ ප්‍රවණතාවයක් සහිත පරම්පරාවක එහෙම නැත්නම් ඊට අදාළ යම් රෝග ලක්ෂණ ඇති අයෙක් නම් මේ කාලේ තරමදුර සැලකිලිමත්ව ඔබගේ ආහාර රටාව සෞඛ්‍ය පවත්වා ගත යුතු වෙනවා. තරමදුරට හෘද රෝග සම්බන්ධව යම් නිවේදකයන් මේ රෝග ස්ථානයේ තැන්පත් රවිග්‍රහය හරහා පැමිණියේ හැකි නිසා ඒ රෝග පිළිබඳ අපි විමසන අතරතුර විශේෂයෙන් මෙතනදී අර අපේ අභිමානය ඕන්ට වඩා දැන් අපි දැන් කලිනුත් කතා කරා අපේ ආත්මය නිවේදනය කරන්නේ ලග්නය හරහා. ඒ ලග්නෙන් දුෂ්ට ස්ථානයක නිවේදනය කරනකොට අපිට හරියට ආත්ම තෘප්තියකින් යුතුව වැඩ කරන්න වෙන්නේ නැහැ. විශේෂයෙන් මීට පෙර අපි සාකච්ඡා කර ධනු මකර ලග්න හිමියන්ටත් මෙවැනි තත්ත්වයක් තමයි නිවේදනය කරේ. ඉතින් මේ නිසා කුම්භ ලග්න හිමියනොත් ඔබගේ ආත්ම තෘප්තිය වෙන්දට වඩා පවත්වා ගන්නට වේසිය යුතු වෙනවා. වෙන්දට වඩා අතෘප්තිය ගෙන දෙන අරුණු කාරණා සිද්ධ වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා ඒ පූර්ව අවබෝධයෙන් යුතුව වැඩ කටයුතු වලට මේ කාලයට මුහුණ දෙනවා නම් මේවා ඔබට එවැනි තත්ත්වයක් උදා වුණත් ඒ මිදෙන්නට අවශ්‍ය මාර්ගය ඔබට සොයා ගැනීමට අවශ්‍ය බුද්ධිය මොළය මෙහෙවීමේ හැකියාවක් ඔබට පවත්වා ගත හැකි නිසා මීන ලග්නයෙන් උපන් ඔබට ඊතා සුවිශේෂී අවස්ථාවක් ගෙනල් දෙනවා. විශේෂයෙන් 6 වෙනි භාවයේ අධිපතිත්වය හිමි මේ සූර්යයා හෙවත් රවි ග්‍රහය ඔබගේ කේන්දරේ 5 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් 6 වෙනි භාවය හරහා නිවේදනය කරනවා සතුරන් ණය කරදර එහෙම නැත්නම් ඔබගේ මේ භවයේදී හදාගන්න අනවශ්‍ය ගැටලු ඊට අමතරව රෝග පීඩා. ඉතින් ඒ භාවයේ එතනදී ගොඩක් වෙලාට ඒ භාවය හරහා නිවේදනය කරන්නේ අපේ ජීවිතයේ හයාපත පිණිස ක්‍රියාත්මක වන පැතිකඩයන්. ඉතින් එතනින් මිදෙන්නට පුළුවන් ආශිර්වාදයක් තමයි ඉන් 12 වෙනි වන 5 වෙනි භාවයේ ත්‍රිකෝණ ස්ථානයකට මේ රවි හේවත් සූර්යා සංක්‍රාන්තිය සමග ඔබට හිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රෝගයකින් පීඩා වෙලා හිටියා නම් ඒ මිදෙන්නට අවශ්‍ය ආශිර්වාදය ළඟා කරගන්න පුළුවන් කාලයක් විතර මේ කාලේ ඔබට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. සතුරු කරදර වලින් මිදිලා එයින් ජය මාවත වෙත පිවිසෙන්නට අවශ්‍ය මූලික අඩිතාලම හදා ගන්නට පුළුවන් පරිසරයක් මේ ඔස්සේ ඔබට නිර්මාණය වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් මේ 6 වෙනි භාවය හරහා ඔබගේ පුරුදු පුහුණු විශේෂයෙන් අපගේ වෘත්තීය කටයුතු වලට පවා අවශ්‍ය යම්කිසි එදිනෙදා අපි උපයන්න අවශ්‍ය ඒ ආශිර්වාදාත්මක පැතිකඩයකුත් නිවේදනය වෙලා තියෙන නිසා ඒ අධිපතියා 5 වෙනි භාවයේ ත්‍රිකෝණ ස්ථානයක තැන්පත් වීම හරහා යම්කිසි ආයුරකින් එයින් ලාභ ප්‍රයෝජන ගන්නට හැකියාවක් උදා වෙන අවස්ථාවක් නිර්මාණය වෙලා පවතිනවා. කෙසේ නමුත් ඔබගේ 5 වෙනි භාවයේ සමග අපි සම්බන්ධව ඒ පිළිබඳ විමසද්දී 5 වෙනි භාවයේ හරහා ආදරය, ප්‍රේමය වගේ දේවලුත් නිවේදනය කරනවා. ඉතින් එයට තරමක් දුරට ආයාපත් ප්‍රතිඵල පැමිණෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ආදරය, ප්‍රේමයේ පවතිය යුතු ඒ සෞම්‍ය ගුණය, මෘදු ගුණය තරමක් දුරට අඩු කරන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. එකිනෙකාට එකිනෙකා ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් නම් මේ தත්ත්වය පාලනයකින් යුතුව ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාට එක්කෙනාට එක්කෙනා හේලට යන්න හදන උත්සාහයක එක්කෙනාට එක්කෙනා උස්සස්යයි හිතාගෙන අන්‍යෝන්‍යව ගත කරන්න ඕන අන්‍යෝන්‍ය අවබෝධයෙන් ගත කරන්න ඕන ජීවිතේ තරමක් දුරට අනවබෝධයෙන් හැසිරෙන කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපනය ලබන පරිසරයක ශාස්ත්‍රීය සම්බන්ධ පරිසරයක නියැලෙන අයෙක් නම් ඒ අහංකාර ස්වභාවය, අභිමාන ස්වභාවය පැත්තකින් තියලා ඒ ගෞරවාන්විතව ඔබගේ වැඩ කටයුතු කරන්නට අවශ්‍ය පරිසරය ඔබ සකසා ගත යුතු වෙනවා. විශේෂයෙන් ඔබගේ දරුවන් ශිෂ්‍යයන් කෙරෙහි පවා තරමක් දුරට වෙන්දට වඩා ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහිත ස්වභාවයක් එහෙම නැත්නම් වෙන්දට වඩා ඔවුන්ගේ අභිමානය ඔවුන් තකන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් නිසා ඒවා තරමක් දුරට ඔවුන්ගේ පැතිකඩ ඔස්සේ බලද්දී තරමක් දුරට හයාපත් ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන් නිසා මේ කාලේ ඊටමත් එවැනි පැතිකඩ වලින් ඒ සිදුවේ තියා ආයාපත් තත්ත්වය මගහරවා ගන්නට ඔබ කටයුතු කළ යුතු වෙනවා. මීන ලග්න හිමියන්
ඔබගේ කේන්දරයේ සාපේක්ෂව පස්වෙනි භාවයේ රවි ග්‍රහයා ගත කරන කාලය තුලදී. හොඳයි මේ බැලුවේ සූර්යයා හැවත් රවි ග්‍රහයා කටක රාශියට සංක්‍රාන්ති සිදු කිරීමත් සමග ඔබගේ ලග්නයට කොහොමද කියලා. ඉතින් මේ ලග්නවලදී අපිට හඳුනා ගන්න පුළුවන් වුණා විශේෂයෙන් සිංහ ලග්නයට 12 වෙන්නේ සූර්යයා ගත කරනු ලැබුවා විශේෂ ලග්නාධිපති ග්‍රහයා. ඊළඟට ධනු ලග්න හිමියන්ට අපිට දකින්නට පුළුවන් වුණා 8 වෙනි භාවයේ තමයි සූර්යයා හැවත් රවි ග්‍රහයා තැන්පත් වෙලා හිටියේ. කුම්භ රාශියේත් 6 වෙනි භාවයේ තමයි සූර්යයා තැන්පත් වෙලා හිටියේ. මේ දුෂ්ට ස්ථානයන් වල සූර්යයා හැවත් රවි ග්‍රහයා තැන්පත්ව ඒ හිටිය ලග්න වලට යම්කිසි හයාපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබ ගත කරන්නේ රවිට ආයත් මා දශාවක් නම් අන්තර් දශාවක් නම් එහෙම නැත්නම් රවි ග්‍රහයකින් කුමන හෝ අපලයක් ඔබගේ කේන්දරයේ රවි ග්‍රහයා ඉන්න තැනකින් කූර ග්‍රහයක් තවත් අඟහරු ශනි රාහු කේතු වගේ ග්‍රහයන් ගත කරනවා නම් ඒ තත්ත්ව වලින් අපල වලින් මිදෙන්නට අවශ්‍ය ශාන්ති කර්ම විදිහට මම මින් අනුතුරු මේ පවසන ඒ ශාන්ති කර්ම වල යෙදීමේ හැකියාවක් පවතිනවා. ඉතින් රවි ග්‍රහයට අයත් දිනය විදිහට අපිට සලකන්නේ ඉරිදා දවස. ඉතින් මේ ඉරිදා දවසේ රවි හෝරාව පවතින උදෑසන 6ත් 7ත් අතර කාලයත් රාත්‍රී 8ත් 9ත් අතර කාලය. ඉතින් මේ කාලය තුලදී ආලෝක පූජාවක් කරන්න පුළුවන්. නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා රවි ග්‍රහයකින් පැමිණෙන අපල වලින් අත් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙනවා නම් භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජා පවත්වා බෝධි පූජා පවත්වා බෝධින් වහන්සේ අභියස නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා මේ කාලය තුලදී ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. රවි ග්‍රහයට අයත් වෘක්ෂය විදිහට සලකන ඉඹුල් වෘක්ෂයක් අසලදීත් මේ බුද්ධ පූජාව කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන්ම ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් මේ සීලුම අවස්ථාවන් වලදීම සූර්යා ඒවත් රවි ග්‍රහයට වන්දනාමාන කරන ස්තෝත්‍රයේ විදිහට ප්‍රජා කුසුම සංකාශං කාශ්‍යප්‍යම් ප්‍රථමං ද්විතීයම් තමෝරි සර්ව පාපග්නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ හැකියාවක් තියෙනවා. දෙවි දේවතාවුන් වහන්සේලා පුදනවා නම් ඊශ්වර දෙවියන්ට වැඳුම් පිඳුම් කිරීම මේ සඳහා ප්‍රශස්තයයි මට යෝජනා කරන්න පුළුවන් ජෝතිෂානුකූලව ඒ සූර්යාට ඒවත් රවි ග්‍රහයට අධිපති දේවතාවන් විදියට. ඊට අමතරව ඇවතුම් පැවතුම් හා දානමාන පිළිබඳ අපි විමසද්දී විශේෂයෙන් පියාට සහ ඔබගේ ආයතන ප්‍රධානීන්ට එහෙම නැත්නම් පියා හා සමාන අයට හොඳින් සලකනවා නම් ඊට අමතරව උමුතු අයට දෙයස් සන්දායට හැකියාවරින් පරිත්‍යාග දානමාන දෙන්න පුළුවන් නම් මේ තත්වලින් මිදෙන්නට අවශ්‍ය කුසලයන් රැස් කරන්නට පුළුවන් හැකියාවක් ඔබට තිබෙනවා. ඉතින් මේ කුසලයන් රැස් කරගනිමින් අවශ්‍ය මැඳුම් පිදුම් කරමින් මෙයින් අත්මි දෙන්නට ඒ ග්‍රහයාගේ පවතින අනිටු ප්‍රතිවිපාක වලින් අත්මිදී ඒ ශාන්තිය උදා කර ගැනීමට ඔබට හැකියාව වාග්ය ලැබේවා යයි මාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේම ඉදිරියේදී යෙදීමට නියමිත තවත් ග්‍රහ රාශි මාරුවකින් ඔබව දැනුවත් කරන අභිලාෂයෙන් යුතුව නිරන්තරයෙන් අපේ මේ සක්වල අඩවිය YouTube channel සමග සම්බන්ධ වෙලා ඉන්න ලෝකවාසී ලංකාවාසී සියලු දෙනා සමග නැවතත් හමු වෙන අපේක්ෂාවෙන් යුතුව මම ඔබගෙන් අදින් සමු ගන්නවා. ස්තුතියි.